දවසක් සියලු දෙනාටම මගේ දෙවෙනි වීඩියෝ එකකින් මං සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෝටිස් එකක් ලියන විදිහ. කලින් වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා නෝට් එකක් ලියන විදිහ. ඒ වීඩියෝ එකේ සඳහන් කළා නෝට් එකක් නෝටිස් එකක් අතර වෙනස. මේ වීඩියෝ සේරම සේව් කරලා තියාගන්න. මොකද විභාගයට කලින් දවස් කීපේ මේ වීඩියෝ නැවත බලන්න. ඇත්තටම නෝටිස් එකක් ලියන විදිහ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන අයට විතරක් නෙවෙයි උසස් පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න හිතාන ඉන්න අයටත් ගොඩක් වැදගත්. මෙවර පැවැත්වුණ උසස් පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ නෝටිස් එකක් ලියන්න ඇවිත් තිබුණා. නෝටිස් එකක් ඒ කියන්නේ දැන්වීමක මූලික අරමුණ අත්‍යවශ්‍ය තොරතුරක් වැඩි පිරිසකට සංවේදනය කිරීම, ඒ වගේම මොකක් හරි උත්සවාංගයක් තරඟාවලියකට පිරිසක් රැස් කර ගැනීම වගේ දේවල් අරමුණු කරගෙන තමයි නෝටිස් එකක් නිර්මාණය කරන්නේ. උදාහරණයක් විදිහට ශ්‍රමදාන ව්‍යාපාරයක්, විවාද තරඟාවලියක්, ක්‍රිකට් තරඟාවලියක්, රැස්වීමක් වගේ දේවල් වලට මූලිකවම යම් කිසි තෝරාගත් පිරිසකට දැනුම් දෙන්න තමයි නෝටිස් එකක් නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ වගේ දෙයක් සංවිධානය කරන්නේ මොකක් හරි සංගමයකින් එහෙම නැත්නම් සංවිධානයකින්. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ බොහෝ දුරට 6 වෙනි ප්‍රශ්නේ හෝ 8 වෙනි ප්‍රශ්නේ නෝට් එකක් හරි නෝටිස් එකක් හරි ලියන්න එනවා. මෙතනදී ලැන්ග්වේජ් ස්කිල් ඒ කියන්නේ භාෂා හැකියාවට ලකුණු 3කුත් අන්තර්ගතය කන්ටෙන්ට් සඳහා ලකුණු 2ක් විදිහට තමයි මුල් ලකුණු 5ක් හිමි වෙනවා. ඒ වගේම අනිත් වැදගත්ම දේ තමයි ලබා දෙන්න අවශ්‍ය තොරතුරු ඉතා පැහැදිලිව කෙටියෙන් දක්වන්න ඕනේ. වීඩියෝ ස්ක්‍රීන් එකේ නෝටිස් එකක් ලියන සාමාන්‍ය ස්ට්‍රක්චර් එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම නෝටිස් එකක උඩින්ම නෝටිස් කියලා පැහැදිලිව ලොකු අකුරෙන් දාන්න ඕනේ. ඉන්ට්‍රොඩක්ෂන් එක කියන්නේ හඳුන්වා දීම. මෙහිදී එක් වාක්‍යයකින් හෝ දෙකකින් පවත්වන්න බලාපොරොත්තු වෙන ඉවෙන්ට් එක ගැන විස්තර කරන්න ඕනේ. මේ ප්‍රශ්නයෙන්ම උපුටාගෙන ලියන්න පුළුවන් ඒක. නමුත් මම කලින් වීඩියෝ එකේ කිව්ව විදිහට වාක්‍ය ඒ විදිහටම ලියන්නේ නැතිව සමාන වචන වගේම සමාන ව්‍යාකරණ කොටස් යොදලා වෙනස් විදිහට ඒ අර්ථයම ලබා දෙන්න පුළුවන් නම් මෙතන අපිට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම නෝටිස් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකක් හරි උත්සවයක්, රැස්වීමක් වගේ දෙයක් ගැන විස්තර ලබා දීමට. ඒක පැවැත්වෙන දිනය, වේලාව, ස්ථානය අනිවාර්යයෙන්ම මේකදී වැදගත්. මේක එක පෙළට යොදන්නත් පුළුවන්. ඒ වගේම වෙනම පහලට යොදන්නත් පුළුවන්. ඒක වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ. මෙතනදී ඩේට් එක යොදනකොට on කියන ප්‍රිපොසිෂන් එක, වෙලාව යොදනකොට at කියන ප්‍රිපොසිෂන් එක, venue එහෙම නැත්නම් ස්ථානය යොදනකොට in හෝ at කියන ප්‍රිපොසිෂන් එක මුලින් යොදලා තමයි මේක පටන් ගන්න. උදාහරණයක් විදිහට on 27th July 2020. ඒ වගේම at 3:30 pm in the school playground. ඒ වගේ සංවිධානය කරන ඉවෙන්ට් එකේ අරමුණ පැහැදිලි කරන්නත් ඕනේ. මේක එක ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට වෙනස් වෙන්න පුළුවන්. සමහර ප්‍රශ්නවලදී අරමුණ පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නේ ගයිඩ්ලයින් වල දීලා තියෙනවා. ඒ වගේම අවසාන කොටස විදිහට ප්‍රශ්නේ දීලා තිබෙන ගයිඩ්ලයින්ස් ඒ කියන්නේ මාර්ගෝපදේශ වලට අදාළව වාක්‍යයක් දෙකක් ලියවෙන්න ඕනේ. නෝටිස් එක අවසන් කරනකොට වම් පැත්තේ යටින් නෝටිස් එක ලියන දිනේ යොදන්න ඕනේ. ඒ වගේම ඊට විරුද්ධ පැත්තේ නෝටිස් එක ලියන කෙනාගේ අස්සන වගේම ඒ පුද්ගලයාගේ තනතුර වරහන් ඇතුලේ යොදන්නම ඕනේ. අපි නෝටිස් එකට අදාළ ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නේ හොඳින් බලන්න. The Literary Union in your school has organized a meeting to improve reading skills among children. Write a notice informing about the meeting. It's about 40 to 50 words. Include the followings: purpose of the meeting, who is the chief guest, date, time, venue. එතකොට මේ ප්‍රශ්නේදීත් අපි කලින් නෝට් එක ගැන කතා කරනකොටත් දීලා තිබ්බ
ගයිඩ්ලයින්ස් ඒ කියන්නේ මාර්ගෝපදේශ 3ක් දීලා තියෙනවා. මේ ගයිඩ්ලයින්ස් වලට අනුව තමයි අපේ උත්තරේ ලියවෙන්න ඕනේ. ඒ වගේ මේ ප්‍රශ්නේදී උත්තරේ විදිහට බලාපොරොත්තු වෙන වචන 40ක් සහ 40ක් 50ක් අතර ප්‍රමාණයක් තමයි උත්තරේ විදිහට බලාපොරොත්තු වෙන්නේ. The literary union in your school has organized a meeting. The literary union කියන්නේ literary කියන්නේ සාහිත්‍ය. The literary union කියන්නේ සාහිත්‍ය සංගමය, සාහිත්‍ය සංසදය. In your school ඔබේ පාසලේ has organized ව්‍යාකරණ පාඩම් වලදී සාකච්ඡා කරන present perfect tense එක මෙතන පාවිච්චි වෙලා තියෙනවා. has organized, has have plus verb එක past participle. ඒක තමයි present perfect tense එකේ structure එක විදිහට එන්නේ. A meeting to improve reading skills. A meeting රැස්වීමක් to improve වර්ධනය කරගන්නට reading skills කියවීමේ හැකියාව among children ළමුන් අතර. Write a notice informing about the meeting. දැන්වීමක් ලියන්න informing දැනුවත් කරමින් about the meeting රැස්වීම ගැන දැනුවත් කරමින් notice එකක් ඒ කියන්නේ දැන්වීමක් ලියන්න. පළවෙනි guideline එක විදිහට the purpose of the meeting. purpose කියන්නේ අරමුණ. purpose of the meeting රැස්වීමේ අරමුණ. ඒක යොදන්න ඕනේ. ඒක උත්තරේ විදිහට ලියවෙන්න ඕනේ. Who is the chief guest? Who is the chief guest? chief guest කියන්නේ ආරාධිත අමුත්තා. Who is the chief guest? කවුද ආරාධිත අමුත්තන් විදිහට සහභාගී වෙන්නේ? කවුද ආරාධිත අමුත්තා? ඒ වගේම අවසාන එක date, time, venue. date දිනය, time වේලාව, venue පැවැත්වෙන ස්ථානය. ඒතකොට මේ වගේ ප්‍රශ්නයකදී ප්‍රශ්නය හොඳින් ග්‍රහණය කර ගැනීම, ප්‍රශ්නය හොඳින් තේරුම් ගැනීම තමයි ඊටම වැදගත් වෙන්නේ. මොකද ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට උත්තරය අපිට අවශ්‍ය විදිහට ලියා ගන්න බැරුව වෙනවා. ඒ වගේම උත්තරේ වරදින්නත් පුළුවන් ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැත්නම්. ඉතින් මම ගොඩක් දුරට කියන්නේ ඉතින් නැවත නැවත Tamanට තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නේ නැවත නැවත කියවන්න. වචන තේරුම අනුමාන කරලා මේ ප්‍රශ්නේ සමස්තයක් විදිහට තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත්ම වෙන්නේ. අපි මේ ප්‍රශ්නට අදාළ උත්තරේ සාකච්ඡා කරමු. ප්‍රශ්නේ දීලා තියෙන්නේ the literary union in your school has organized a meeting. ඒතකොට අපිට ඒක ඒ විදිහටම දාන්න පුළුවන්. A meeting of literary union will be held on. A meeting රැස්වීමක් of literary union සාහිත්‍ය සංගමයේ රැස්වීමක් will be held පැවැත්වේවි. මේ will be held කියන වචනේ හොඳටම ඔළුවේ තියාගන්න. නෝට් එක ලියනකොට නෝටිස් එක ලියනකොට වගේම නෝට් එක ලියනකොටත් මේ ගොඩක් වැදගත් වෙනවා. will be held කියන්නේ පැවැත්වේවි. එතකොට අපි හිතමු මෙතනදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා කියලා. A cricket tournament will be held on කියලා දිනේ දාන්න පුළුවන්. ඒ වගේම රැස්වීමක් a meeting will be held on. ඒ වගේම විවාද තරගාවලියක් a debate will be held on. ඔය විදිහට වෙනස් කර කර අපිට දාන්න පුළුවන්. A debate of our school will be held on. ඒ විදිහට වෙනස් කර කර අපිට මේකේ උත්තරේ විදිහට පළවෙනි වාක්‍ය හදාගන්න පුළුවන්. එතකොට ඒ වාක්‍යයෙන් අපි කියලා තියෙන්නේ introduction එක හැඳින්වීම. කලින් දීපු structure එකට අනුව දෙවෙනියට එන්න ඕනේ දිනයට. දිනේ දානකොට on කියන preposition එක අමතක කරන්න එපා. මෙතන දාලා තියෙන්නේ on Monday 21st July 2020 සඳුදා 2020 ජූලි 21 වෙනි සඳුදා කියලා තමයි දිනේ මෙතන යොදලා තියෙන්නේ. දිනෙන් පස්සේ ඊට පස්සේ දාන්න කියන්නේ time. ඒ කියන්නේ වේලාව. වේලාව අපි යොදනකොට එක preposition එකක් අමතක කරන්න හොඳ නැහැ. at කියන preposition එක. වෙලාවක් දාන්නේ වෙලාවක් යොදනකොට at කියන preposition එක මුලින් තියලා තමයි වෙලාව දාන්නේ. at 3:30 pm සවස් 3:30ට පමණ. pm කියලා දාන්නේ හවස. am කියලා දැම්මොත් උදේ. ඊට පස්සේ අපි යොදන්න ඕනේ venue. ඒ කියන්නේ පැවැත්වෙන ස්ථානය. පැවැත්වෙන ස්ථානයට අදාළ preposition එක තමයි in. එහෙම නැත්නම් at. ඔය preposition දෙක යොදාගෙන තමයි
ඊළඟ වාක්‍ය නිර්මාණය කරන්න ඕනේ. In the school main hall. පාසලේ ප්‍රධාන ශාලාවේදී. In the school main hall. පාසලේ ප්‍රධාන ශාලාවේදී. මේ මීටිං එක එහෙම නැත්නම් රැස්වීම පැවැත්වෙන දිනය අපි කිව්වා on කියන ප්‍රිපොසිෂන් එක දාලා, ඒ වගේම at කියන ප්‍රිපොසිෂන් එක ඉස්සරහට වෙලාව යෙදුවා. ඒ වගේම in කියන ප්‍රිපොසිෂන් එක යොදලා මේ රැස්වීම මේ මීටින් එක පැවැත්වෙන ස්ථානය අපි කිව්වා. ඊට පස්සේ මේ ස්ට්‍රක්චර් එකට අනුව පර්පස් එක, ඒ කියන්නේ අරමුණ, මේ ඉවෙන්ට් එකේ එහෙම නැත්නම් මේ මීටින් එකේ අරමුණ පැහැදිලිව දක්වන්න ඕනේ. එතකොට ඒ වාක්‍ය අපි පටන් අරන් තියෙන්නේ මෙතනදී the purpose of this meeting is. The purpose of this meeting is. මේ රැස්වීමේ අරමුණ තමයි. මේ රැස්වීමේ අරමුණ. The purpose of the meeting is to improve reading skill among children. ඒ කොටස ප්‍රශ්නෙම තියෙනවා to improve reading skills among children. The purpose of this meeting is කියන එකෙන් පස්සේ ප්‍රශ්නයෙන් කොටසක් අරගෙන අපි ඒක එතන යොදලා තියෙනවා. එහෙම තමයි ඒ වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම ඒ වාක්‍ය යොදලා තියෙන්නේ එහෙම තමයි. ඒ ආකාරයට තමයි ඒ වාක්‍ය යොදලා තියෙන්නේ. එතකොට මෙතනදී ක්‍රිකට් තරගාවලියක් විවාද තරගාවලියක් ගැන කියන්න උනත්, ශ්‍රමදාන ව්‍යාපාරයක් ගැන කියන්න උනත් මේක යොදන්න පුළුවන්. The purpose of this cricket tournament is. The purpose of this debate is. The purpose of this ශ්‍රමදාන campaign is. ඒ ආකාරයට අපිට ඉවෙන්ට් එකේ අරමුණ පැහැදිලි කරන්න පුළුවන්. The purpose of the meeting is to improve reading skills among children. ඒකේ තේරුම තමයි මේ රැස්වීමේ අරමුණ තමයි ළමුන් අතර කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම. ඒක තමයි මේ වාක්‍යයේ තේරුම. අපි උඩ තියෙන ප්‍රශ්නේ ලබා දීලා තියෙන ගයිඩ්ලයින්, පළවෙනි ප්‍රශ්නේ ලබා දීලා තියෙන පළවෙනි ගයිඩ්ලයින් එකට අවධානය යොමු කරොත් ඒකේ තියෙන්නේ purpose of the meeting. රැස්වීමේ අරමුණ. ඒක ඒ විදිහට අපි කලින් සාකච්ඡා කරපු මේ වාක්‍යයේ ඒ විදිහට යොදන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ගයිඩ්ලයින් එකට අනුව යොදලා තියෙන්නේ who is the chief guest. Who is the chief guest කියන එකේ තේරුම තමයි කවුද ආරාධිත අමුත්තා. Who is the chief guest? කවුද ආරාධිත අමුත්තා? ඒ වගේ අවස්ථාවකදී මෙතන යොදන්න පුළුවන් the resource person will be. The resource person will be. ඒකේ තේරුම තමයි සම්පත්ධාරියා. resource person කියන්නේ සම්පත්ධාරියා. The resource person will be Mrs. Shohana Siddiq. Shohana Siddiq මහත්මිය මේ රැස්වීමේ සම්පත්ධාරියෙක් වේවි කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම. එතනින් පස්සේ කොමාවක් යොදලා the senior lecturer at the University of Peradeniya. ඒ ශොහානා සිද්දික් කියන මහත්මියගේ ඩෙසිග්නේෂන් එක, තනතුර තමයි ඊට පස්සේ වාක්‍ය යොදලා තියෙන්නේ the senior lecturer at the University of Peradeniya. එතකොට මේ වාක්‍ය තමයි කන්ක්ලූෂන් එක විදිහට එතන යොදන්න පුළුවන්. එතකොට මේ වාක්‍ය තමයි කන්ක්ලූෂන් එක විදිහට මෙතන යොදන්න පුළුවන් වෙන්නේ. මේ දැන්වීම අපි ඇත්තටම ලියන්නේ පිරිසක් රැස් කිරීම, පිරිසක්ට ආරාධනා කිරීම අරමුණු කරගෙන තමයි. නෝටිස් එක අවසානයේදී අපිට යොදන්න පුළුවන් all the members are invited to be present. All the members are invited to be present. සියලුම සමාජිකයන්ට ආරාධනා කරනවා පැමිණෙන්නට. ඒක තමයි ඒ වාක්‍යයේ තේරුම. all the members are invited to be present. මේ වාක්‍යයත් හොඳටම ඔළුවේ තියාගෙන ඉන්න. නෝටිස් එකකදී ගොඩක් ආරාධනා කිරීම තමයි, මොකක් හරි ඉවෙන්ට් එකකට ආරාධනා කිරීම තමයි මූලිකම අරමුණ වෙන්නේ. එතකොට මේ වාක්‍ය ගොඩක් වැදගත් වෙනවා. නෝටිස් එක අවසානයේ වම් අත පැත්තේ පහලින් මේ නෝටිස් එක ලියන දිනේ යොදලා තියෙනවා. ඒ වගේම ඊට විරුද්ධ අත පැත්තෙන් සිග්නේචර් එක දාලා, ඒ කියන්නේ අස්සන දාලා, අස්සනට යටින් ඩෙසිග්නේෂන් එක, ඒ කියන්නේ මේක ලියන පුද්ගලයාගේ තනතුර හරිම වැදගත් වෙනවා. මේ නෝටිස් එක ලියන පුද්ගලයාගේ තනතුර යොදන්න අස්සනට පහලින්. මේ වීඩියෝ එකත් එක මේ ප්‍රශ්නය හා සමානව තියෙන ප්‍රශ්න කීප
එවනවා. ඒ ප්‍රශ්න ටිකත් නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම මේට අදාළ තව ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අරගෙන නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. නොටිස් එකට අදාළ ලකුණු 5 අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ලේසි ලකුණු 5ක්. එතකොට ඒ ලකුණු 5 ගන්න උත්සාහ කරන්න. ඒ වගේම නැවත නැවත ඉංග්‍රීසි ව්‍යාකරණ අභ්‍යාසවල නිරත වෙන්න, නැවත නැවත වාක්‍ය හදන්න, ලබා දීලා තියෙන ව්‍යාකරණ කොටස් වලින් නැවත නැවත වාක්‍ය හදන්න. අද අපි සාකච්ඡා කළේ නෝටිස් එකක්. ඒ කියන්නේ දැන්වීමක් ලියන ආකාරය අපි ප්‍රශ්නයක් සාකච්ඡා කරා. ඒ වගේම දැන්වීමක් ලියන ස්ට්‍රක්චර් එක, නෝටිස් එකක් ලියන ස්ට්‍රක්චර් එක අපි සාකච්ඡා කරා. මේ වගේ තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්. තවත් මෙවැනි වීඩියෝ නරඹන්න ගයාන් වනික සුන්දර YouTube චැනලයට පිවිසෙන්න.